रोहन अरुज्जे महात्मा ඒ ගුවන් බඩු නිලධාරී අබුඩාබි සේවය කරන එක්ක පිටන්නේ ඒ වගේම අරුණ අරුජ්ජේ මහේත්‍රා තුමා පොල්දාරෝ ඉතිගේ පුතණුවන් ලබා කවුද්දී ආගමන අරුණ නිලධාරී මහත්මයා මේ තුන් පොළ එක්සාරියලා පවන්නේ දයාවර ස්වාමි දියණිවරු මල්ලිකා විද්‍යා ඉස්කෝලේ හාමිනේගේ ලේඩිවරු නන්දනී මහත්මිය තනුජා මහත්මිය අමාලි මහත්මිය කියන මේ පිරිස මුල් වෙලා සියලු දෙනාගේම ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ කරගෙන මේ සූදානම් වන්නේ එතකොට යවහව ප්‍රාප්ත වන්නට යෙදුන තවන්ගේ දයාවර මෞතුමියට පළවෙනි සංග්‍රහ කිරීම පිණිසයි. විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ ඉතිහදදී අභාව ප්‍රාප්තිය තුනේදී දයාවර සාරිපුත්‍රයා. මේදී කවිසේන මහත්මයාණන් විශ්‍රාමික පරිපාලක සේවා නිලධාරීතුමා. මේ දයාවර ඥානන්තත් මේ කුලින් ජනිත උදාාර පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ මොහොතේ සූදානම් වෙන්නේ සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කිරීමටයි බණ අහන්න. බණ ඇහි මුතුන් පින්කමක් බව කොයි කවුරුත් දන්නවා. ඒ නිසා අපි මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණයෙන් සිදු කරගන්න උදාාර පුණ්‍ය ශක්තිය. මේ අභාව ප්‍රාප්ත වන්නට යෙදුන මල්ලිකා අලුත්ගේ කුලසේකර ඉස්කෝලේ හාමිනේට නැත්නම් ඒ ගුරු මෑණියන්පත් අප සෑම දිනකට ජාත්‍ය ආදී සකල දුක්ඛයන්ගෙන් තොරපව සාන්ත නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරගන්න. පින්වත්නි මෑණි කෙනෙකුගේ අභාවයෙන් දරුවන් විසින් මූලික වෙලා පවත්වන පින්කම නිසා මව්පියන් පිළිබඳව ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයක් දෙකක් සිහිපත් කරන්නට ඕන මාතෘකාවට අනුව බණ කීමට ප්‍රථමයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ තරම් මව්පියන්ගේ අගය ගුණය වර්ණනා කරපු පැහැදිලි කරපු කිසිම ශාස්ත්‍රවරයෙක්වත් වෙන කිසිම කෙනෙක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒකට හේතුව තමයි පින්නකින් කෙනෙකුගෙන් තව කෙනෙකුට වෙච්ච උපකාරේ වටිනාකම තේරුම් ගන්නට හොඳ නුවණක් තියෙන්නට ඕන. ඒ වගේ සත්පුරුෂකමක් තියෙන්නත් ඕන. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ප්‍රඥාවන්තයා ශ්‍රේෂ්ඨම සත්පුරුෂයා බුදුරජාණන් වහන්සේ. ඒසා උන්වහන්සේ තරම් මව්පියන්ගේ අගය පිළිබඳ දන්න වෙන කෙනෙක් නැහැ. උන්වහන්සේ බොහෝ අවස්ථාවල මව්පියන් පිළිබඳව විවිධාකාරයෙන් වර්ණනා කරලා තියෙනවා. එක තැනකදී පැහැදිලි කරනවා බ්‍රහ්මාති වික්කවේ මාතා පිතුන්න මේකන් ආදිවචන මහණෙනි බ්‍රහ්මයා යනු මව්පියන්ට කියන නමක්. බුදුරජාණන් වහන්සේ මව්පියෝ දෙපළ බ්‍රහ්මයාට උපමා කරනවා. බ්‍රහ්ම ලෝකයේ සිටින බ්‍රහ්මයා ලෝක සත්වයා කෙරෙහි උදාර ගුණ ධර්ම හතරක් පවත්වනවා. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව. ඔය හඳුන්වනවා සතර බඹ විහරණ වශයෙන්. මෙන්න මේ උදාර ගුණ ධර්ම හතර මව්පියෝ දරුවන් කෙරෙහි පවත්වන නිසා බුදුරජාණන් වහන්සේ මව්පියෝ හඳුන්වනවා බ්‍රහ්මයා. බලමු පින්නතුනි මව්පියන් කොහොමද මේ දරුවන් කෙරෙහි පවත්වන්නේ? කරුණාව කියන්නේ දුකටපත් වූ කෙනෙක්ගේ දුකින් මුදව ගන්නට තියෙන කරුණ. දරුවා දුකටපත් වෙන අවස්ථාවේ දරුවා දුකින් මුදව ගන්නට අම්මා තරම් ක්‍රියා කරන කෙනෙක් ලෝකයක් නැහැ. මේ දරුවාට කරුණාව ඇති වෙන්නේ කුසේ ඉන්නකොට දරුවා කුසේ ඉන්නකොට. ඉතින් මේ මෑණියන් දරුවා විහි කරපු මොහොතේ තමන්ට දැඩි පීඩාවක් දුක් වේදනා දැනුණා. දරුවා හඬන එකෙන් මේ දුකින් මුදවා ගන්නට මෞතුමිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ කරුණාව උපතේ දැන් පටන් දරුවගේ ජීවිත කාලෙම මේ කරුණාව තියෙනවා. සමහර වෙලාවට තමන් කොච්චර කරදර පීඩා වින්දත් දරුවන්ට එහෙම කරදර පීඩාවක් නොවෙන්නට මව්පියෝ ක්‍රියා කරනවා.
දරුවෝ ලොකු මහත් වෙලා කොයි තරම් දැන් මේ දූ දරුවන් ගැන කතා කරනකොට මේ මෞතුමිය මේ අය කෙරේ මෞතුමිය දුබල තත්ත්වයේ කියත් මෑණියන් ඔයයන්ට කරදරයක් දුකක් පීඩාවක් කරනවා මහා මේ නිරෝධන්නට කල්පනා කරනවා. මේ කරුණාවකට මෞපියන්ගේ හදවත් තුළ පින්වත් තියෙනවා. ඉතාම උසස් වන්දනය නිසා බ්‍රහ්මයාට උපමා කරනවා. මෛත්‍රිය කියන්නේ මිත්‍රකම හිතවත්කම. අපේ ලෝකේ ඕන තරම් මිත්‍රයෝ හිතවන්තයෝ ඉන්නවා. මෞපියෝ තරම් හිතවන්තයෝ දෙදෙනෙක් මේ ලෝකෙ ඉන්නවා. ඒ නිසා බ්‍රහ්මයා තුල තියෙන උතුම් ගුණය තියෙනවා. මුදිතාවේ කියන්නේ තමන් වගේම තව කෙනෙක් හදින් ඉන්නකොට හිතේ ඇති වෙන සතුට. ලෝකයේ එහෙම සතුටක් ඇති වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව වෙන ඒ ධර්මයේ නිසා තව කෙනෙක් හදින් ඉන්නවා දකින්න අපි කැමතියි. ඒ නිසා නමුත් මේ මෞර්තිය දරුවන් තමන්ට වඩා කොයිතරම් ඉහළට ගියත් ඊට විරෝධයේ පාන ඊට අකමැත්තක් දක්වන කිසිම මෞර්තිය කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒ නිසා පින්වත්නි අර ප්‍රඥා තුළ කියන ගුණය මුදිතාවේ කියන්නේ තමන් ලොකු මහත් වෙලා තමන්ගේ දරුවෝ ලොකු මහත් වෙලා තනියෙන් තමන්ගේ වැඩ පොළ කරගෙන ජීවත් වෙනකොට දරුවෝ කෙරෙහි මධ්‍යස්ථ ස්වභාවයක් මව්පියන්ගේ හදවතට ඇති වෙනවා. මෙන්න මේ මෑණියන් වහන්සේ තුල මේ දරුවන් අරමුණු කරගෙන ඔය කිව්වා වූ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව කියන මේ ගුණ ධර්ම අතර හොඳ ගුරු මාතාවක් වශයෙන් මේ රටේ දරුවන්ගේ ගුණ නුවණ ඇති කරගන්නට බොහොම හොඳට ක්‍රියා කරනවා. ඒ වගේම ඒ ගුණ හේතු කොටගෙන සාමාන්‍ය දරුවන් කෙරෙහි මේ පවත්තන මේ උතුම් ගුණ ධර්ම නිසා මේ දරුවන් ඒ තත්ත්වයට පාටිනා. ඒ නිසා කරුණාව දැක්වා ඔබ සම්දෙනාට හිතවත්කම දැක්වා හොඳටම ඒ වගේ මේ දරුවන් හොඳින් රටේ සමාජයේ උසස් තනතුරු තරමින් දැන උගත් දරුවන් බවට පත් වෙලා ඉන්නකොට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. අර මුදිතාවුනේ ඇති වෙනවා. මේ වගේම දරුවන් ලොකු මහත් වෙලා සෝස්සායෙන් තමන් ජීවත් වෙනකොට මන්දියක් උපමාවේ ඇති වෙනවා. ඊළඟට උපමා කරනවා පින්නතුනේ පොබ්බාචාර්යාති වික්කවේ මාතා පිතුන් මේතන් ආදි වචන මොන මව්පියෝ තව විදිහකින් හඳුන්වන පොබ්බාචාර්ය කියලා. පූර්වාචාර්ය මුල් ගුරුවරු දෙන්න. මුලින්ම අපි ගුරුවරයෙක් සමීපයට යන්න ප්‍රථමයෙන් මව සහ පියා තමයි අපිට උගන්වන්නේ. මොනවද කුඩා කල පටන් මේ දරුවට කතා කරන හැටි, ඇදිරෙන හැටි, කනබොන හැටි, කන්න බලන හැටි, ලෝකේ ජීවත් වෙන හැටි කුඩා කල පටන් උගන්වන්නේ මව්පියෝ දෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මව්පියෝ හඳුන්වනවා පොබ්බාචාර්ය කියලා. පූර්වාචාර්ය. ඒකට තව හේතුවක් තියෙනවා. මේ ගුරුවරු කියන අය ශිෂ්‍යයන්ට මහ උපකාර පිළිසක්. ගුරුවරු විශාල උපකාරකාරයෝ. ඉතින් ඒ ගුණය මව්පියෝ තුල තවත් මව්පියන්ගේ ගුණය වටිනාකම පෙන්වන්න කරන්න තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. පුබ්බ දේවාති වික්කවේ මාතා පිතුන් මේකන් අදිවචන. පූර්ව දේවයෝ යන මව්පියන් කියන නමක් වේ. දෙවියන් දිව්‍ය ලෝකෙ සිටින දෙවියෝ කොටස් තුනකට බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. උත්පත්ති දේව උපතින්ම දිව්‍ය ලෝකේ ඉන්නයි. සම්මුති දේව සම්මුතියෙන් අර රාජරාජ මහා මාත්‍යාදීන් දේවයන් වහන්සේලාගේ වශයෙන් අමුදෙනවා ඒ විදිහේ. සත්‍යයේ තමයි සංවිධි දේව. ඊළඟට විසුද්ධි දේව කියලා තව කොටසක් වෙනවා. විසුද්ධි දේව කියන්නේ බුදුපසේ මහරහතන් වහන්සේලාට කියන නමක් වෙනවා. ඇයි උන්වහන්සේලාට මේ විසුද්ධි දේව කියන්නේ බුදුපසේ මහරහතන් වහන්සේලා කියන්නේ රාගාදී සියලුම ක්ලේශයන් ප්‍රහාණය කරපු උතුමන්වහන්සේ. මේ කෙලෙස් නිසා තමයි පින්නතුනේ මේ සියලුම වැරදි සිත් පහළ වෙන්නේ. ඒ වගේ මොමනාසික පහළ වෙන්නේ. මෙන්න මේ මෞපියෝ උපමා කරේ බුදුරජාණන් වහන්සේ විසුද්ධි දේව ගණයේ. මෞපියන් රහත් වෙලා ඉන්න නිසා නෙවෙයි. දරුවන් කෙරෙහි පිළිපදින්නේ අර විසුද්ධි දේවයන් වගේ වෙනවා. මේ සමහර දරුවෝ බොහොම දුක් මහන්සියෙන් හදන මව්පියන්ට බොහෝ දරුවන් නිසා අප්‍රමාණ චිත්ත පීඩා විඳින්නට සිද්ධ වෙනවා. කායික මානසික පීඩාවන්ට ලක් වෙනවා. රටේ සමාජය අපිට පේනවා හොඳට. නමුත් ඔය මව්පියෝ
කවරදාකවත් මේ දරුවා විනාශ වෙන කියන කාරණයකට හිතක් පහළ වෙන්නේ නැහැ. ඒ ස්වභාවය මත වෙන්නේ. ඒ වෙලාවේ මේ දරුවට පින්නතුණක් පේනවනේ මව්පියෝ. ඒ වගේ හිතුවක්කාර දරුවෝ නොඑක් වැරදි වලට ඇබ්බැහි වෙච්ච දරුවෝ නිසා පීඩා විඳින මව්පියෝ ඔය කාලේ මේ අපල කාලේ නිසා තමයි මේ විදිහේ හැදීම කියලා ඒවට ශාන්ති කර්ම කරනවා. නොඑක් දේවල් කරන අපල දුර වෙන්නේ. ඇයි මේ දරුවන්ගේ සියලු දුක් ගැහැට විඳදලා ගනිමින් අර විසුද්ධි දේව කියන ගුණයම අවබෝධ කරගෙන ඊළඟට ආහුනේයාති වික්කවේ මාතා පිතුන්න මේකන් අදිවචනං මහණෙනි ආහුනේයෝ යනු මව්පියන්ට කියන නම ආහුනේය. ආහුනේය කියන ගුණපදයේ ඔබ සෑම දෙනා දන්නවා මහා සංඝරත්නයේ සඳහන් වෙනවා. ආහුනේය කියන්නේ ඈත හිටියත් යමක් ගෙනවිත් පූජා කිරීමට සුදුසු බවයි. ඒ නිසා තමයි සදහවත් බෞද්ධයා විසින් භික්ෂුන් වහන්සේලා ඈත හිටියත් වැඳ නමස්කාර කරලා පුද සත්කාර කරන්නේ. මව්පියෝ ලෝකේට ආහුනේය නෙවෙයි ධර්මන්ත ආහුනේය. ඒ නිසා මව්පියෝ පොතේ ඈත හිටියත් මව්පියෝ ළඟට ගෙන ගිහිල්ලා ඒ සියලුම අපෝපස්ථාන කිරීම සුදුසුයි. සංකිස්ස හේතු බහූපකාරා භික්ඛවේ මාතා පිතරෝ පුත්තාන ආපාදකා පෝෂකායි මස්තරෝ කස්සදස්සේතා. මේ මව්පියෝ කියන අය දරුවන්ට බොහෝ උපකාරයි. මේ වගේ ගුණය දක්වන්නේ කුමක් නිසාද? බොහෝ උපකාරයි. කවල පොළ ඇතිදැලි කරන අය, පෝෂණය කරන අය. හිමස්ස ලෝකස්ස දස්සේතාර. මේ ලෝකයේ දක්වනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා වින්නාහම් භික්ඛවේ නසුප්පතිකාරං වදාමි. මහණෙනි මම දෙදෙනෙකුට ප්‍රත්‍යෝපකාර කිරීම පහසුයයි නොවදාරමි. කවර දෙදෙනෙකුට මම කියා. ඇයි මාතා පිතු ගුණ අනන්ත මව්පිය ගුණය දරුවන්ට අනන්තයි සීමාවක් කරන්න බෑ. සියල්ලද බුදුරජාණන් වහන්සේ එතකොට මේ මව්පිය ගුණය මෙහිම ප්‍රකාශ කළා. ඒ නිසා සත්පුරුෂ දරුවන්ගේ ස්වභාවය මව් ගුණය, පිය ගුණය හඳුනන දරුවන්ගේ ස්වභාවය කුමක්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තස්මාහිතේ නමස්සෙය්‍ය සක්කරියාත පණ්ඩිතෝ අන්නේන අපපානේන වත්තේන සයනේන උච්චාදනේන නහාපනේන පාදානං දෝවනේන. සත්පුරුෂ පණ්ඩිත දරුවෝ කොහොමද මව්පියන් කෙරෙහි අර විදියට ආහාරයෙන් ආනේ ඒ වගේ ඉදුම් හිතුම් වලින් අනුදුම් පැලදුම් වලින් ඒ වගේ නෑවීමෙන් පා දෙවීමෙන් ඒ සියලු වැඳ නමස්කාර කිරීමෙන් ඒ සියලුම අපෝපස්ථාන කළ යුතුයි කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනුබලන්න පින්නතුනි මව්පිය ගුණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝ මාතරං වා පිතරං වා මච්චෝ ධම්මේන කෝපති. ඉදේවනං පසංසන්ති පෙච්චසග්ගේ ප්‍රමෝද. යම් කිසි කෙනෙක් ඒ වගේ දැහැමින් මව්පියන් පෝෂණය කරනවා නම් ඉදේවනං පසංසන්ති සත්පුරුෂයාගේ ප්‍රශංසාවට කෝපාදිනේ. පෙච්චසග්ගේ ප්‍රමෝදති මරණින් මත්තේ සුගතියට යාමට හේතු වෙන හොඳ කුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය මග මානවකයා සක්‍ර දේවේන්ද්‍රය මනුස්ස ලෝකෙදී උරෝපේ ප්‍රතිපදාවක් තමයි යාම මාතා පෙtti බරුවස්සන්. මම දිවි ඇති තාක්කල් මව්පියන් පෝෂණය කරනවා කියලා අදිස්ථාන කරගත්තා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට සත්‍යත්වයෙන් පැමිණීමට හේතුණා කියලා බුදුරජාණන් වහන්සේ කවස්ලාවක දේශනා කළා. ඉතින් පින්නතුනි ඒ නිසා මෙන්න මේ දයාබර මෑණියන් වහන්සේ වෙන්නේ. මේ දරුවන් මේ ගුණය හොඳට හඳුනාගෙන මේ මෑණියන් කෙරෙහි මහා පුදුම කරුණාවකින් යටවපත් කරනවා. මේ මෑණියන් මෑත කාලේ තුර රෝගී තත්ත්වයට පවුණා. විවිධ රෝග වලට භාජනය වුණා. ශල්‍ය කර්ම කරන්න තිබුණා. විශේෂයෙන් මේ දෙවෙනි පුතණුවගේ දෙදෙනාම සමහරට විදේශගත වෙලා සිටිනේ. ඔය කාලේ මේ වැඩිමහල් පුතණුවන් විශේෂයෙන් අපි සිහිපත් කරන්නත් ඕනේ. ඒ තමන්ගේ සියලු දෙනා වෙනුවෙන් මේ මෑණියන් එවන් තත්ත්වයටපත් වෙච්ච අවස්ථාවල පැමිණිලා බොහෝම උපකාර කරයිත පූර්ණ සහයෝගයේ විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ.
මේ දරුවන් වගේම දියණිවරු වගේම ලේලිවරු විමුක්ති ලැබුණා. ඉතින් ඒ විදිහට මේ මවගේ අවසාන මොහොත දක්වාම රෝග පීඩාදී වැළඳිච්ච මොහොතක ඒ වගේ ඒ හැම ක්‍රියාවක්ම මෛත්‍රී කරුණාවෙන් යුක්තව අපේ දයාලු මෑණියන් වහන්සේගේ සංඥාවෙන් ඔබ සම්දිනා ක්‍රියා. ඒක මහා පින්කමක් සැමට හිත සතුට කරගන්න පුළුවන්. පින්තුනි අපිට මේ ලෝකයේ සත්පුරුෂ නුවණැතියාගේ ස්වභාවය තමයි වැඩිහිටියන්ගේ ගුණය හඳුනනවා. මව්පියන්ගේ ගුණය හඳුනන දරුවන් නිසා මව්පියන්ට අපෝපස්ථාන කරනවා. ඒ වගේම වැඩිහිටියන්ගේ ගුණය හඳුනන නිසා වැඩිහිටියන්ට සලකනවා. ඒක නිසා පින්වත්නි ඒක ඊටාම වැදගත් කාරණයක් වෙනවා. ඒක ලෝකයට උදේකට ආදර්ශමත් කාරණයක් බවට පත් වෙනවා. ඉතින් මේ දරුවන්ගෙන් පුතණුවරුන්ගෙන් ලේවරුන්ගෙන් අපෝපස්ථාන ලැබීමට භාග්‍යවත් වෙනවා. ඒ වගේ අවසාන අවස්ථාව ඒ ටික පමණක් පිළිම නෙවෙයි මේ ඉස්කෝලේ හාමිනේ ජීවිතයේ පුරාම බොහෝම පින්දහම් කරගත්ත කෙනෙක්. බොහොම පින්දහම් කළා. බොහෝ දිනෙන් හැකි අවස්ථාවලදී ඒ විදිහට සිල් සමාදන් වුණා. බණ භාවනා ආදී කටයුතු වල නිරත වුණා. ඒ වගේම බොහෝ දාන ආදී පින්කම් වල සම්බන්ධ හැම පින්කමකටම සම්බන්ධයි. ඉතින් ඒකට සම්පූර්ණ පූර්ණ සහයෝගය මේ දරුවන්ගෙන් ලැබෙන එක මවට කරන ලොකුම ප්‍රස්තාවය. ඒ වගේම අවසාන අවස්ථාවේදී අර මම ඉදත් පැහැදිලි කළේ හාමුදුරන් වහන්සේලා පිරිත් දේශනාවට ධර්මානුශාසනාවට වඩම්මගෙන අවසාන මොහොත සතුටු කරන්නට උදා. ඒ නිසා මම වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම කළ නිසා ඔබ සම්දිනාට පින්වත් ඒක සම්පූර්ණ සත්පුරුෂයන්ගේ ස්වභාවයේ මව්පියෝ ජීවත් වෙලා ඉන්න කාලෙදී අපෙන් කළ යුතු අපෝපස්ථාන අවසානයේදී ඒ කාරණා සිහිපත් කරලා ඉතේ සැනසීමක් සත්‍යක් ඇති කරගන්න. නැති වුණාගෙන් පස්සේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ කිසිවක් නොකර මහ ලොකුවට මව්පියෝ වෙනුවෙන් වෙන උත්සව පැවැත්වීමෙන් ඇති පළක් නැහැ. තේරුම් ගන්න. ඒ නිසා අපේ බෞද්ධයන් වශයෙන් අපි විශේෂයෙන් අපි කළ යුතු යුතුයකම් ටික මේ ලෝකේ ඉන්න තාක් කල් හොඳින් කරනවා. ඉතින් මම ඒ කාරණා ටික මතක් කළේ මව්පියන්ගේ ගුණය ඉතා කෙටියෙන් නමුත් ධර්ම ශ්‍රවණයේ කොහොමද පැහැදිලි. දැන් මම මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ අර මාතෘකාවට අනුව බණ ටිකක් කියන්නයි. හැබැයි බණ අහන එක බොහොම අමාරුයි. දැන් විනාඩි කීපයක් ගියත් දැන් ඔය ඇත්තන්ට අමාරුයි මේ බණ දැන් නැවැත්තුවා නම් හොඳයි කියලා සමහරට මේ වෙනකොට හිතට මතුවෙනවා ඇති. මේක තමයි හිතේ ප්‍රකෘතිය. ලෝතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි මෙන්න මේ වාගේ අවස්ථාවක විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණු ටිකක් පැහැදිලි කරලා තියෙනවා. මොකද්ද මේ වගේ අවස්ථාවක් කියන්නේ? දැන් මේක බණ අහන්න සුදුසු වෙලාවක්. තමන්ගේ දයාබර මවගේ අභාවයේ සිත් වේදනාවක් පහළ වෙන වෙලාවක්. ශෝකයක් මතුවලා තියෙන වෙලාවක්. ඒ නිසා ඒ ශෝකය යටපත් කර ගැනීම පිණිස ජීවිතය අතහා ස්වභාවයේ තේරුම් අරගෙන ධර්ම සංවේග මාත්‍රයක් ඇති කරගන්නට හේතු වෙන ධර්ම කොටස බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වලදී පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ කාරණයක් ඒ වගේ කරුණක්. ඒකයි මම මාතෘකා කරගත්තේ මේ ධර්ම පාඨය. පංචමානි වික්කවේ තානානි අභින්න පරිච්ඡ වේක්තිකාපානි මහණෙනි කරුණු පහක් තියෙනවා. මේ කරුණු පහ නිතර කල්පනා කරන්න ඕන. කවුරු විසින්ද? ස්ත්‍රියවා ස්ත්‍රිය විසින්. පුරුෂේනවා පුරුෂයා විසින්. ගහට්ටේනවා ගිහියා විසින්. පබ්බජිතේනවා පැවිද්දා විසින්. නිතර මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණ වදාළා තියෙනවා. ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. දීර්ඝ කාලයක් ගුණධර්ම පුරන්න ඕන. ඒ ගුණධර්ම පුරන ලෝතර බුදුරජාණන් වහන්සේලාගේ බුදුමුනේ යම් බුද්ධ වචනයක් පිට වුණා නම් ඒ සියලු දේ පින්නතුනේ දෙවියන් පහිත ලෝකයාගේ අර්ථ සිද්ධිය පිණිසමයි කරතුනේ. අන්න මේ විදිහට නිතර කල්පනා කරන්න යමක් අනුදැන වදාලා නම් ඒක අපේ ජීවිතවලට තාම වැදගත්. ඒ නිසා අපි මේ වෙලාවේ කරුණු ටික පින්වත් කෙටියෙන් සලකලා බලමු. පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජරා ධම්මෝමි ජරං අනතීතෝති අභින්නම් පච්චවේ කිතබ්බං ඉස්යාරා කුරිතේනවා ගහටේනවා පබ්බජිතේනවා. මම දිරණ කෙනෙක් වෙන්නේ
දිරීම නොඉක්ම වූ කෙනෙක් වෙමි කියලා ස්ත්‍රියක් පුරුෂයක් ගිහියක් පැවිද්දක් නිතර කල්පනා කරනවා. මේක අදහස් කරන්නේ පින්වත්නි කුමක්ද? මම නාකිවෙන කෙනෙක් වෙමි. නාකිවීම නොඉක්ම වූ කෙනෙක් වෙමි කියලා නිතර කල්පනා කරන්න කියලා අපිට අනුදැන වඩා. අපි අකමැතිම දේ තමයි නාකි වෙනවා. ඒක නිතර කල්පනා කරන්නේ නම් කාවද කැමති වෙන්නේ? කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ නම් නැවත හිතන්න නිතර මෙනෙහි කරන්න අනුදැනවදාලිකින් මේ කරුණ අපි විමසමු පින්වතුනි. ඒක විමසන්නට කලින් අපි මේ ජීවිතයේ මේ වයසට යාම නැමැති ක්‍රියාව ගැන මොහොතක් කල්පනා කරමු. ඇයි? මේ ජීවිතයේ අතන ස්වභාවය නුවණින් කල්පනා කිරීම තමයි හඳුන්වන්නේ විදර්ශනාව කියලා. ලෝකයේ සැබෑ తත්වය දකින්නා වූ නුවණ, ජීවිතයේ යථා අර්ථය දකින්න නුවණ තමයි පින්නතුනි විදර්ශනා නුවණ කියලා හඳුන්වන්නේ. ඒක ඊටාම වැදගත් කාරණයක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සියවරක් ජීවත් වෙන කෙනෙකුගේ ජීවිතයේ කොටස් 10කට වෙන් කරලා තියෙනවා. ඒ 10 හඳුන්වනවා මන්ද දශකය, ක්‍රීඩා දශකය ආදී වශයෙන්. මන්ද දශකය කියන්නේ මේ කුඩා දරුවන්ගේ අවධිය, අවුරුදු 10ට පල්ලෙහා වයස. ඒ අවස්ථාවේදී යමක් හරියට තේරෙන්නේ නැහැ. ඒක තමයි මන්ද දශකය කියන්නේ. ක්‍රීඩා දශකය කියන්නේ 10යි 20යි අතර සෙල්ලමටම නැමිලා බර වෙලා හිත පවතින. ඔය කාලේ මව්පියෝ සමහර දරුවෝ ඒ සෙල්ලමෙන් මුදවලා ගණී වල යොදවන්න නොඑක් දේවල් වලට යොදවන්න තෝරානම් වුණා. ඒක අමාරු වැඩක්. ඒ කාලේ හැටි හිත, ඒ වයසේදී ස්වභාවයයි මේ සිටේ ප්‍රකෘතියයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට හඳුන්වන ක්‍රීඩා දශකය. වර්ග දශකය කියන්නේ ශරීරයේ රූප ස්වභාවයේ මනාකොට පවතින 20යි අතර අවධිය පින්නත. ඊළඟට බල දශකය කියන්නේ ශරීරයේ ශක්තිය හොඳට පවතින කාලය. ඊළඟට ප්‍රඥා දශකය කියන්නේ හොඳට සිහි කල්පනාව නුවණ පවතින කාලය. ඒ කාලේ තමයි ඕනම දෙයක් ගැඹුරින් තැන්පත්ව නොසෙලී කාරණා නිවැරදිව තේරුම් අරගන්නට පුළුවන් අවස්ථාව. ඒක තමයි ප්‍රඥා දශකයේ පිළිගන්න. ඊළඟට හානි දශකයේ කියන්නේ 50යි 60යි අතර පිරිහීමටපත් වෙන අවස්ථාව. ඊළඟට ප්‍රාග්බාල දශකයේ කියන්නේ ශාරීරික ඉදිරියට වකුට් බර වෙනවා. ඊළඟ දශකයේ ප්‍රවංක දශකයේ තවත් ශාරීරික වකුට් වෙනවා. ඊළඟට පින්වත්නි සිහි කල්පනාව අඩු වෙනවා. ඒක හඳුන්වනවා මෝහ දශකය. අවසාන දසවර්ෂයක් කෙනෙක් ජීවත් වුණොත් සමහරු සයන දශකයේ එකතැනම වැතිරිලා ඉන්න සයනේ ඉන්නට පිටේ. කොහොම බුදුරජාණන් වහන්සේ සියවසක් ජීවත් වෙන කෙනෙකුගේ ජීවිතය දින්වාට වර්තමාන කාලේ ඉච්ඡර කාල ජීවත් වෙන කෙනෙක් හොයාගන්න නැහැ. මේ ඉස්කෝලේ හාමිනේ අවුරුදු 82ක් තරම් ජීවත් වෙනවා. එතකොට අද කාලේ නම් පළම ආශ්‍රයෙන් වින්දනය කරා කියන්නත් පුළුවන් වෙනවා. අන්න අපේ හානි දශකය ගැන අපි පොඩ්ඩක් බලමු පිළිතුරු. අපේ මේ කෙස් ටික සුදු වෙනවා. කවුද ඒකට කැමති? කිසි කෙනෙක් නැහැ. ඒක හරිම හිත වේදනාකාරී දෙයක්. ඒ නිසා අපි ඕන ක්‍රමක්‍රමයෙන් ඒක සිද්ධ වෙනවා. එහෙනම් අකමැති දෙයක් අපේ ජීවිතේට ලැබෙනවා. අකමැති දේ වුණත් අනිවාර්යෙන් සිදු වෙනවා. ඒ වගේම පින්නතුනේ පේන ඇස් දෙක ක්‍රමක්‍රමයෙන් පේනීම අඩු වෙනවා. සමහරට අන්ධ වෙලා යනවා. ඒ වයසට යාම ජරා ජීර්ණත්වයේ ස්වභාවය නිසා ප්‍රතිකාර කරන්නට බැරි. පත්‍යෙට සමහර වෙලාවට විනාශ වෙලා යනවා. ජරා වයසට යාම තුලින්. එතකොට දැස නොපෙනී ලෝකයේ ඉන්න උන කොච්චර කායික මානසික පීඩාවක්. කායික පීඩාව වෙන්නේ දැස නොපෙනෙන කෙනෙකුට වැටිලා අත්පා කැඩිලා විඳලා දුක් වේදනා දැනෙනවා. ලෝකේ බලන්නේ නැතුව ඉන්නවා කියන කාරණේ කොච්චර පීඩාවක්ද, චිත්ත පීඩාවක්. මිනිස්සුන්ගේ දඬුවම් දෙන්නේ සමහරුන්ට හිරගෙවල් වල නේද? කරුවලේ ඉන්න දඬුවම් දෙන්නේ ඒකත් දැඩි පීඩාවක්. ඉන්නවා කියන්නේ නොබලා ඉන්න එක අමාරු කාරණයක්. ඒක ජරාව නිසා පින්නතුනේ සමහරුන්ට ඒ දුක ඇති. මේ කන් එක ඇහෙන්නේ නැතුව යනවා පිළිවිදිට. බෙහිලා සමග ලෝකේ කතා කරන්න කැමති නැහැ. එතකොට හිතන්නේ මොකක්ද? දැන් අපි ගණන් ගන්නෑ. අපි වයින් කරලා ඉන්නේ. අපි දිහායි බලන්නේ නැහැ කියලා අර කතාව කරන්න ඇහෙන්නේ නැතිකම නිසා ඔහු කාය මානසික පීඩාවට ලක් වෙනවා කියනවා. ඒ වගේම දත් ටික හැරිලා යනවා. ඒකෙන් හොඳට යමක් කන්නට බොන්නට බැරි වෙනවා.
අපි බොහොම ඇලුම් කරපු දවසට කීප විටක් සරසලා පවිත්‍ර කරලා ආරක්ෂා කරපු මේ ශරීරය වයසට යනකොට පින්වත්නි අභ්‍යන්තරයේ ලේ මස් අඩු වෙලා ඇටනහර මතු වෙලා විරූපත්වයට පැමිණෙනවා. අර තිබුණ ලස්සන තිබූ බවට ලකුණක්වත් නැතුව නැති වෙලා යනවා. ඒ නිසා අපි අකමැති බලවත් වූ දෙයක් අපේ ශරීරයේ සිදු වෙනවා. නමුත් ඒක වළක්වන්නට පුළුවන් කමක්. ගස්ගල් කඩන තරම් වැරවීරිය තිබුණු මේ ශරීරය අතිශයින් දුබල වෙනවා. වාඩි වෙලා ඉඳිය තැනින් නැගිටින්න බැරි වෙනවා. ඇවිද ගන්න බැරි වෙනවා. වැටෙනවා, අත්පා කැඩෙනවා, බිඳෙනවා. එක තැන ඔත්පොලේ ඉඳ සිද්ධ වෙනවා පින්නතුනි මේ වයසට යාම නැති ක්‍රියාව. ඒ වගේම වයසට යනකොට කොච්චර දුක් වේදනා අභ්‍යන්තරේ වැඩිද? වාපිස්සෙන් වාදී කෝප වීමෙන් නිතර දුක් වේදනා ඇති වෙනවා. දැන් ඔය වෘද්ධ තත්ත්වයටපත් වෙච්ච අපි කොයි කාටත් එනකොට දැනෙනවා ඇති. ඒක කලින් වගේ නෙමෙයි. ඒ වයසට යාම නිසා ඇති වෙන ස්වභාවයයි පින්නතුනි. ඒ වගේම වයසට යනකොට කවුරු හෝ කෙනෙක් බලන්න නොහිටියොත් තමන්ගේ වැඩ කුල කරගන්නට බෑ. ඒ තුලින් විශාල පීඩාවක්. දැන් බලන්නෝ අපි සෑම දිනෙකම මේ දවස් තිස්සේ ඉඳගෙන ඉන්නවා, ඇවිදිනවා, නැගිටිනවා, නිදා ගන්නවා. ඇයි ඒවා අපි කරන්නේ? කුමක් සඳහාද? පීඩාව දුරු කරගන්න. ඇති වෙන දුක් පීඩා දුරු කරගන්න තමයි ඉරියව් වෙනස් කරන්නේ. එක විදිහකට අපිට ඉන්න පුළුවන් කමක් නැහැ. මේ සුළු කාලයක් තුලදී බලන්න අපි කොච්චර එහාට මෙහාට හැරෙනවද? ඇයි මේ පීඩා දුරු කරගන්නේ? වයසට ගිහිල්ලා නැගිට ගන්න බැරි වුණොත්, යම් වෙන්න බැරි වුණොත් අර දුක් පීඩා සියල්ල දරාගෙන විඳලාගෙන දුක් වේදනා දැනෙමින් සිද්ධ වෙනවා කියන්නේ. දැනෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ සමහර දුක්පතාට යමක් කමක් හම්බ කරගෙන නොහිටියොත් කුසගින්නේ ඉඳ සිද්ධ වෙනවා. පොහොසතාට කොච්චර තිබුණත් ඒ වගේ නැති පළක් නැහැ. තමන් හම්බ කරගත්ත දේ අන් අය භුක්ති විඳිනකොට ඒක නම් සිත් පීඩාවක් ඇති වෙනවා. ඒ නිසා කාර්මික පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කායික වූද මානසික වූද අනේක පීඩාවන්ට හේතු වෙන නිසා ජරාපි දුක්ඛ මෙන්න මේ ජරාව කියන එක දුකක් කියලා දේශනා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ජරා ධම්මං මා ජීවිතය ආරම්භණීයං තාන සමනේනවා බ්‍රාහ්මණේනවා බ්‍රහ්මනාවා මාරේනවා දේවේනවා මාරේනවා කියනවා ලෝකස්මි. මේ වයසට යනවා ජරාවටපත් වෙන ස්වභාවය ඇති මේ ජීවිතය එසේ නොවේවා කියන මේ පැතුම ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ශ්‍රමණේකටවත් මුදුන් පමුණවා ගන්න බෑ. සියල්ලට ලෝතුරා බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේදී ආනන්ද හාමුදුරුවන්ට කතා කරේ ආනන්ද මගේ ශරීරය දැන් දි รา ගිය කලක්යක් වගේ කියලා. අන්න බුද්ධ ශරීරයට ජරාව පැමුණා නම් අප ගැන කවර කතාවද කියන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට බලාපොරොත්තු වුණාට ලබා ගන්න බැරි දෙයක්. මෙන්න මේක තමයි තථාගතයන් වහන්සේ අපිට කියන්නේ නිතර කල්පනා කරන්න කියලා. මේ ස්වභාවය මොකක්ද? මම නාකි වෙන කෙනෙක් කියලා නිතර කල්පනා. ඒකේ ප්‍රයෝජන කුමක්ද පින්නතුනි? අපි බලමු ප්‍රයෝජන. දැන් ඒකයි අපිට වැදගත් වෙන්නේ. මෙන්න ප්‍රයෝජනය තරුණ කාලේ ගැන අපේ හිත යොමු කරමු. තරුණ කාලේ අපේ හිතේ ස්වභාවය ඒ හිතේ තියෙනවා පින්නතුනි එක්තරා මත් වීමක් කරුණාවදී. ඒක හඳුන්වනවා යොබ්බන මදේ කියලා මත් වීම. මත් වෙච්ච කෙනාගේ ස්වභාවය කුමක්ද? රාරක් බීලා මත් වුණොත් කවුරු හරි එයාගේ යහපතට අපිට අවවාදයක් අනුශාසනාවක් අපි කළොත් ඒ පුජ්‍යලයට පිළිගන්නේ නැහැ. පිළිනොගෙන අවවාද අනුශාසනා කරන එක්කෙනාට විරෝධය පාල තමන්ගේ වැඩ වැරදි වැඩෙහි කරගෙන ගිහින් විනාශ වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා මේ තරුණ අවදී ඇති වෙනවා යොබ්බන මදේ කියන ක්ලේශ ධර්මයක්. ඒකෙනුත් මත් වෙනවා. මත් වුණාගේ පස්සේ තමන්ගේ தත්ත්වය වැටහෙන්නේ නැහැ. තමන්ට වෙන විනාශය තේරෙන්නේ නැහැ. ඒ නිසා මව්පියන්, වැඩිහිටියන්, ගුරුවරු මේ අවස්ථාවේදී මේ අය කරන වැරදි වැඩවලට ඇබ්බැහි වෙලා කරනකොට දුවේ පුතේ ඕක කරන්න එපා කළොත් නුඹට මෙන්න මේ වගේ ප්‍රතිඵල ලැබෙයි. මේක කියනකොට තරුණ මදයෙන් මත් වෙච්ච හදවතක් ඇති අය ඒකට බොහෝම උනන වෙනවා, කෝප වෙනවා. ඕවා අපි අපේ වැඩවල කරගන්න හැටි අපි දන්නවා. අද කාලේ හැටියට ජීවත් වෙන හැටි අපි දන්නවා. ඔය අහනමිටි කාලේ දේවල් අපිට වැඩක් නැත කියලා ඒවා අහන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. තමන් කරන වැරද්ද කරලා දෙනවම පිළිගන්න. කොච්චරනම් අද සමාජයේ ඉන්නවද ඒ වගේ.
බලන්න මේ හැදෙන වෙන දරුවා. ඒ නිසා මෙන්න මේ ධර්මය තරුණ කාලේදී බුදුදහම ඕන ජීවිතයේ යථා ස්වභාවය ගැන දන්නේ එක්කිනාට මෙන්න මම නාකි වෙනවා කියලා දැනගෙන ඉන්නවා නම් තරුණ කාලේදී අර යොක්කොඩ මගේ හිතේ මතුවෙන්නේ. ඒ මතුවෙන්නේ නොදන්නකම නිසා. ඒක නිසා තරුණ කාලෙම අවශ්‍ය කරනවා මේ ධර්ම. මේ වගේම පින්නතුනේ අපි දැන් වයසට ගියාම ජරා ජීර්ණත්වයට පැමුණාම ඒ රූපය අපිට අප්‍රියයි. යන්න දෙන්න බැරුව එක තැන වැතිරිලා ඉන්න තැනම මල මූත්‍ර කරගන්න දුක දහමන මේ ශාරීරික කාණද ප්‍රිය කිසි කෙනෙකුට ප්‍රිය නැහැ. මේ දයාවර අම්මට නම් මේක උනේ අම්ම දිහාට බලලා ඉන්න පුළුවන් කමක්. තාත්තට නම් පියාට නම් මේක උනේ ඒක කරන්නත් බැහැ. ඒ වගේ වැඩි හිටියෝ කාට වුණත් පින්නතුනේ එහෙම නොබලා ඉන්නවනම් කොච්චර ඒක අසත්පුරුෂකමක්. අන්න මේ ජීවිතය අසා ස්වභාවය කල්පනා කරනකොට අර කියන ස්වභාවය ඈත් වෙලා මටත් ওই தත්ත්වයට පැමිණෙන්න පුළුවන්. වෙනවනේ මට උහුම තත්ත්වයටපත් වුණොත් මං ගැන මෙහෙම කවුරු හරි ක්‍රියා කළොත් මගේ සිතට කොයි තරම් පීඩාවක් ඇති වෙනවද කියන මේ කරුණ හදවතට මතුවෙනවා. ඒ නිසා කරුණාව කියන උදාාර ගුණ ධර්මය මේ විදිහේ කල්පනා කරන බුද්ධලයාගේ හදවතට ඇතුළු වෙනවා. ඒ නිසා සත්පුරුෂයෙක් වෙනවා, ශක්තිමත් කෙනෙක් වෙනවා. කොයි තරම් ජරා ජීවිතයටපත් වෙලා අපිරිසුදු තත්ත්වයකට වෙන කෙනෙක් කෙරෙහි වුණත් මෛත්‍රී කරුණාවෙන් අපෝපස්ථාන කිරීමේ මහා ශක්තියක් ඇති වෙනවා. අනිත් එක ඒ තරුණ අවස්ථාව. අනිත් එක පින්නතුනි වයසට යනකොට ඒ වගේම ප්‍රයෝජනයක් හොඳට තේරුණා. නාතුණාම අපේ වැඩපොළ අපිට කරගන්න බැරි වෙනකොට අපි දුබල වෙනවා. එතකොට කවුරු හරි නොහිටියොත් හොඳයි. අපෝපස්ථාන කරන අය කෙරෙහි හරියට කෝප වෙනවා සමහරව. අපේ අම්මට අපේ තාත්තට කොච්චර උදව් කළත් හාමුදුරනේ පිරිමහන්න බෑ හොඳක් අහන්න බෑ කියලා කොච්චරවත් කියනයි. ඇයි? එහෙමනම් ඒ දුබල තත්ත්වයටපත් වුණාම කය දුබල වෙනකොට මනස දුබලයි. දුබල මනසෙන් තමයි කෝප වෙන්නේ. දුබල මනසෙන් තමයි බනින්නේ. දුබල මනසෙන් තමයි මාන්නය ඇති කරගන්නේ. කොහොමද? දැන් තමන් ලොක්කනම් ගෙදර මමයි මෙතන ප්‍රධානියා. මටයි මේවා අයිති. මම කියන විදිහට අනිත් අය ඉන්න ඕන. අනිත් අයට ඕන විදිහට මෙතන ක්‍රියා කරන්න බෑ කියලා ලෙඩෙන් දෙයකට කල්පනා කරනවා. කොච්චර අවිද්‍යාවෙන් අන්ධව දෙයක කරන්නේ පින්නතුනේ. ධර්මයෙන් තොර වූ මනසක් ඇති අයගේ ස්වභාවය මේකයි. ඒ නිසා අපිට මේ ධර්මයේ වයසට ගියාමත් හරිම ප්‍රයෝජනයි. එහෙමනම් මේ දුබලකම මේ නොහැකියාව කවුද මට ගෙන දුන්නේ? මගේ දරුවෝද? මගේ නෑදෑයෝද? නෑ. මෙන්න මේකයි ජීවිතය අපාර්ථය කියන තේරුම් ගත්ත එක්කෙනාට ඊට ඔරොත්තු දෙන සිතක් ඇති කරගෙන මනසක් ඇති කරගෙන අපෝපස්ථාන කරන අය කෙරේ මෛත්‍රී කරුණාවෙන් වාසය කරනවා. කාටත් ප්‍රියමනාප ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් මේ ඉස්කෝලේ හාමිනේ ඒ වගේ කොයිතරම් දුබල වෙලා රෝගී තත්ත්වයෙන් පසු වුණත් මේ අපෝපස්ථාන කරන අයට ඒක යහපත් වෙන පත්වකට පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. මේක හොඳ උදාහරණයක් මේ ධර්මයේ ඇතුළු කිරීමේ වටිනාකම. මේ පින්වත් කොයි කවුරුත් දන්නවා. අපේ විහාරස්ථාන වැඩේ මේ ශ්‍රී ලංකා දීපයට පමණක් මේ මුළු මහත් ලෝකයේ ධර්මයේ බෙදපු සිල්වත් ගුණවත් කමින් අගතන්පත් වැඩ විසු පරම පූජනීය රේරුකාණී ඡන්ද විමල මහානායක මානවයන් උන්වහන්සේ දෙදෙනා වෙච්ච සිදුවීමක් මේක මම සමහර අවස්ථාවල පැහැදිලි කරනවා. මේ වගේ ධර්ම දේශනාවකට ගිහිලා ආපු වෙලාව උන්වහන්සේ මට කරපු ප්‍රකාශය. උන්වහන්සේ පින්වත්නි සයන දශකයේ හරියට ගත කරා. යන්නේ බැරි වුණා. දන්නවනේ නේද? එතකොට දැනස නොපෙනී හිටිය සාරුවාකාර. උන්වහන්සේ දිනක් මම මේ වගේ ධර්ම දේශනාවකට ගිහිල්ලා ආවම කිව්වා මට අද වතුර ටිකක් ඕන වෙලා මාත්‍රික ඇඳලඟ තීරයක් නාද කරලා සකස් කරලා දුන්න අවශ්‍ය වෙලාවට කතා මේ තීස් තුන් සැරයක් නාද කළා. කවුරුවත් ආවේ නැහැ. මගෙන් අහනවා ඒ වෙලාවේ මම මොකද්ද හිතුවේ කියලා දන්නවද කියලා. මම දන්නේ නැහැ මොනවද හිතුවද? මම කල්පනා කළේ ඒ වෙලාවේ මම කෝප වුණේ නැහැ. වයසට ගියාම හැකියි. වයසට ගියාම කවුරුත් සලකන්නේ එක අඩු වෙනවා. ඉතින් මම කොහේ ගියත් උන්වහන්සේට ඒ අවස්ථාවට සුදුසු කෙනෙක් නවත්තලා තමයි ගියේ. එදත් එහෙම කෙනෙක් නවත්තලා ගියේ. මම ගිහින් ඇහුවා මේ නායක මහතුරු මෙන්න මෙහෙම එකක් තියෙනවා. උන්වහන්සේට වතුර ටිකක් ඕන වෙලා කතා කළා ආවිද. නැය භාගයකට වැඩි ওই වෙලාවෙදි විදුලිය නැති වුණා.
ඒ වෙලාවේ තමයි තීනවනාද කරන්නේ. ඉතින් තීනවනාද කරලා ළඟ ඉන්න එක්කෙනාටවත් ඇහෙන්නේ නැහැ. ඉතින් බලන්න පින්වතුනි අර මනස සකස් කරගත්තොත් සියවසක් ජීවත් වෙන කෙනෙක් අර ඇඳේ වැතිරිලා බෑසම වෙන්නේ ඉන්න කෙනෙකුගේ මානසික තත්ත්වය ඇයි එහෙම වුනේ? ඇයි මේ ජීවිතය යථා ස්වභාවයේ තේරුම් ගැනීම ප්‍රතිඵල. ඔන්න එතකොට නාකි වුණාමත් අපිට එනම් මේ ධර්මයේ බොහෝ ප්‍රයෝජන තියෙනවා. දැන් මේ ධර්ම හිත සකස් කරගන්න එකයි ඕන කරන්නේ. ඒ වෙලාවේ මේ දැම්ම තරුණ කාලේ සංකල්පනාව ඇති කාලේ. ඉතින් කාරුණික පින්නතුනේ ඒ වගේම මේ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න ගැනීමක් වෙනවා ඒක නිවනට හේතු වෙනවා. ඒ නිසා නිතර කෙසේ වෙතත් අපි ධර්මානුකූලව අපේ ජීවිතයේ මේ ස්වභාවය කල්පනා කරන්න පුළුවන් මෙලවටත් හොඳයි පරලොවටත් හොඳයි. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ව්‍යාධි ධම්මෝ ව්‍යාධි අනතීතෝති අවින්නම් පච්චවේ කිතබ්බම් විද්‍යාවා පුරිසේනවා ගහටේනවා පබ්බජිතේනවා මම ලෙඩ හැදෙන කෙනෙක් වෙමි ලෙඩ හැදීම නොඉක්ම වූ කෙනෙක් වෙමි කියලා ස්ත්‍රියක් පුරුෂයෙක් කිහිපයක් විද්‍යාත් නිතර කල්පනා කරනවා. ඒකින් අදහස් කරන්නේ මම ලෙඩෙක් කියා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් බවට පත් වීමක් නෙවෙයි මේ ශරීරයේ හිතේ පටන් දෙපතුල දක්වා නොහැදෙන්නා වූ ලෙඩක් නැහැ. නොහැදෙන ලෙඩක් නැති ශරීරයක් කිසිවෙකුට ඇත්තේ නැහැ. වෛද්‍යවරයාටත් හැදෙනවා. හැම දිනම ඉතින් මේ හිසේ පටන් දෙපතුල දක්වා මේ හැදෙන ලෙඩ සමහර ඒවා සුළු වේවා. සමහර ඒවා බරපතල ඒවා. සමහර වෙලාවට මේ ලෙඩක් හැදුන ගමන් අපි ඒක වහාම පෙරලා ගන්නවා කායික ලෙඩ මොකක් බවටද මානසික ලෙඩක් බවට. ඒ නිසා සුළු අසනීපයක සියලු වැඩ නවත්තලා ඒ ගැනම හිතා ඉඳලා සමහරට රෝගී උස්සන්න කරගන්න. ඒක තමයි මේ රෝගී බොහෝ දෙනෙක්ගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අපිට මේ පැහැදිලි කරන්නේ ලෙඩ හැදෙනවා කියලා නිතර කල්පනා කරන්න. මේ ශරීරයේ හැදෙන ලෙඩක් හැදුනා මේක මානසික ලෙඩක් බවට පත් කරගන්නේ නැතුව ඉන්න පුළුවන්. ශක්තිමත් මනසක් ඇති කරගන්නටයි මේක විශේෂයෙන් ප්‍රයෝජන වෙන්නේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ දිනක් නකුල පිටරෝ කියන ගෘහපතියෙකුට ඉතාම වැදගත් අවවාදයක් කරනවා. ආතුරෝ ආයන් ගහපති කායෝ අණ්ඩ භූතෝ පරියෝණද්දෝ යෝහි ගහපති මංකායන් පරිහරන්තෝ මොහොත්තම්පි ආරෝග්‍යම් පටිජානෝ කිමඤ්ඤත්‍ර බාල්‍යා තස්මාතිය ගහපති එවං තික්කබ්බං ආතුර කායතනේ තතෝ චිත්තං අනාතුර පරම. ඉතාම වැදගත් මේ ධර්ම පාඩය. නකුල පිටරෝ ගෘහපතියට කියනවා ආතුරෝ ආයන් ගහපති කායෝ ගෘහපතිය මේ ශරීරයේ කියන එක ලෙඩක් කියලා. අන්න භූතෝ පරියෝණද්දෝ බිම වැටුනම බින්දන විතරයක් වගේ සියුම් හැමකින් හැදිලා තියෙනවා. යෝහි ගහපති මංකායන් පරිහරන්තෝ මොහොත්තම්පි ආරෝග්‍යම් පටිජානි. එවන් ශරීරයක් ඇති කෙනෙක් මම නිරෝගී කෙනෙක් කියලා ප්‍රතිඥා දෙනවා නම් කිමඤ්ඤත්‍ර බාලයයි මෝඩකම හැර වෙන කුමක්ද? ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති. එවැනි ලෙඩ හැදෙන කයක් ඇති නුඹ ලෙඩ නැති සිතකින් වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ නිසා කාරුණික පින්වතුනි ශාරීරික රෝගය මානසික රෝගයක් බවට පත් කරගන්න නැති වෙන මනස ශක්තිමත් කරන්න මේක හේතු වෙනවා. සමහර අය පින්නතුනි සුළු අසනීපේ බොහෝම වැඩි කරගන්නවා මානසික දුබලතාවය නිසා හොඳට තේරුම් ගන්න. ඒක කාරණයක්. අනිත් එක තමයි සමහර වෙලාවට පින්නතුනි බරපතල රෝග හැදුනම තව කෙනෙක් ළඟට දැස විවෘත කරගෙන ඒ වගේ නාසය විවෘත කරගෙන යන්න බෑ. ඒ තත්ත්වය වැළඳුනේ තමන්ගේ මවට නම්. දැන් මේ මෑණියන් ඒ නොඑක් වරින් වර රෝග පීඩාටි ගොදුරුණා. එතකොට මේ මවට නම් කාටද පුළුවන් මව ගැන නොබලයි. පියා ගැන නොබලයි ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි කල්පනා කරොත් මගේ ශරීරයත් මෙන්න මේ වගේ තත්ත්වයක් නේද? එහෙම වුණ අවස්ථාවක කවුරු මට මෙහෙම නොබලා හිටියොත් මොනතරම් පීඩාවක්ද කියන අදහස හිතට ඇති වෙනවා, කරුණාව ඇති වෙනවා. ඒ තුලින් විලනුන්ට දුබල වෙච්ච අයට අපෝපස්ථාන කිරීමේ හොඳ මානසික ශක්තියක් ඒ තුලින් වර්ධනය වෙනවා. සත්පුරුෂයෙක් වීමට මේක හේතුවක්. ඒ වගේම කාරුණික පින්වතුනි අපේ මේ කය ගැන අපිට මහා මාන්නයක් තියෙනවා.
මේ යෝග ආරෝග්‍ය මදේ කියලා නිරෝගීභාවය නිසා සමහරු මත් වෙනවා. මම නම් ලෙඩ හැදෙන කෙනෙක් නෙවෙයි. අනිත් අයටයි ඔය ලෙඩ හැදෙන්නේ කියලා අනිත් අය පහත් කරනවා. මේ මානසික තත්වයක් වෙනවා. එතකොට එහෙම වුණාගෙන් පස්සේ මාන්නය ඇති වෙනවා. මාන්නය කියන එක සුදුසු දෙයක් නෙවෙයි. අපි නිහතමානී වෙන්න ඕනේ. මේ ශරීරයේ යථා ස්වභාවය දකින්න කෙනාට මාන්නය හිතින් ගිලිහිලා යනවා. මේ ලෙඩ හැදෙන දුක් ලෙඩට භූමියක් කියලා යමෙකුට දකින්න පුළුවන් නම් මේක මාන්නයක් නෑ නිහතමානී. ඒ නිසා ලොකු කුඩා කවුරුත් ඒ අයගේ හැම දිනාගෙම පින්නතුනේ ඒකත්වයෙන් දකින්න පුළුවන් මානසික ශක්තියක් දැන උගත් අයට ඕනෑම තරාතිරමක කෙනෙකුට තියෙනවා නම් ඒ තනත්තා මානසික පීඩාවන් අඩු කෙනෙක් වෙනයි. මාන්නය කියන එක නිසා කෙනෙකුට අපි බොහොම හිතරක් කරගන්න කෝප වෙනවා. ඇයි කවුරු හරි අපිට යන්තම් හරි අපිට ගැළපෙන්නේ නැති විදිහට කතා බහ කළොත් හැසුරුනොත් වහා කෝපයටපත් වෙලා පින්නතුනි අපි කවු සිද්ධ කරගන්නවා. නිකම් පිච්චෙනවා. මාන්නකාරයද ලෝකේ කවුරුවත් කැමති නැහැ. කවුරුත් කැමති නිහතමානී ගුණයෙන් යුක්ත කෙනා. ඒ නිසා නිහතමානීකම කියන එක අවශ්‍යයි. ඒක තියෙන කෙනාටයි ලෝකයට සාධාරණීත්ව කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මිනිස්සේ ගුණවන්ත තත්ත්වයටපත් වෙනවා මේ ශාරීරික ස්වභාවය දැනගැනීම. මේකයි යථා ස්වභාවය. නොදන්න අය පින්නතුනේ මොන තරම් දැනුවත්කම් තුනක් මොන නිලතර ලැබුණත් හේයත්තන්ගේ ලෝකයේ සමාජ පළක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මානුකූල වෙච්චින් කොච්චර වැදගත්. අනිත් එක තමයි කාර්මික පින්නතුනේ බෞද්ධව අපි කවදාම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරගන්නවා කියන්නේ මොකද්ද? මේ ලෝකේ ජීවිතයේ සැබෑ තත්ත්වයේ තත්වාකාරයෙන් දකින්න ප්‍රඥාව අපේ සංස්කාරය වර්ධනය කරගන්න. දියුණු කරගන්න ඕනේ. ඒ නිසා දුක්ඛ ලක්ෂණයේ තේරුම් ගැනීමක් වෙනවා. අනිත්‍ය ලක්ෂණයක්, ඒ වගේ අනාත්ම ලක්ෂණය කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නොවන බව මේ කරුණ වලින් පේනවා. අපි නාකි වෙනවා නම් මට මම නෑ කැමති නාකි වෙනවා. නමුත් ඒක මගේ කැමැත්තට අනුව නොවන බව දැන් සිදුවීම වැටහෙනවා පින්නතුනේ. මම කැමති නෑ ලෙඩ හැදෙනවට. නමුත් ලෙඩ හැදෙන ශරීරයක් දරාගෙන උපන් නිසා ලෙඩ හැදෙනවා. මේ මෞතුමියටත් ඒක සිද්ධ වුණා. වයසට යාමේ ස්වභාවය ඇතුව උපන් නිසා වයසට ගියා ලෙඩ හැදී ශරීරයක් දරාගෙන උපන් නිසා ලෙඩ හැදෙනවා. අපි දැන් දෙනාට තුන්වෙනි කාරණේ මරණ ධම්මෝ විමරණං අනතීතෝ කියවින්නම් පච්චවික්කතවං ඉත්‍යාව පුරිතේනවා ගලට වෙනවා පාපජිතේ. මම මැරෙන කෙනෙක් වෙන්නේ. මරණය නොඉක්ම වූ කෙනෙක් කියලා නිතර කල්පනා. මේ ලෝකේ අපි බයගෙන දෙන කරුණු තියෙනවා. ඒ බයගෙන දෙන කරුණු අතරින් මහා බය කාරණේ මොකක්ද? මරණය. අනිත් සියල්ලටම වඩා බය මරණය. මරණයෙන් බේරෙන්න තියෙනවා නම් අනිත් ඒවා ඊට වඩා අඩු බය. මෙන්න මේක පින්නතුනි දිරු කරන්න කියන හොඳම ක්‍රමය තමයි මැරෙන බව දැනගෙන ඉන්නේ. මැරෙන බව නිතර කල්පනා කරන්න මරණානුස්සතිය. එතකොට බියක් නැතුව මරණයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. කරපු කුසලයන් හොඳට සිහිපත් කරගෙන මරණයට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. මැරෙන බව නිතර කල්පනා කරනවා. ඒක ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම අපිට කාර්මික පින්නතුනි අපෙන් වෙන කාගේ හෝ මරණයකදී අපේ හදවතට දැනෙන ශෝකය තුනී කරගන්න පුළුවන්කම ලැබෙනවා. මමත් මැරෙනවා නම් අනිත් අයත් මැරෙනවා නම් සකල සත්‍යාම මේ මරණයට ගොදුරු වෙනවා කියන මේ කාරණය නිතර කල්පනා කරනකොට සිහිය පවතිනකොට කාට හරි හදිසියෙන් එවත් දෙයක් වුණොත් අපිට ශෝක නොවී ඉන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රත්‍යඥ ස්වභාවය නිසා පින්නතුනි ශෝකයක් පැන නගුණත් වහා මේ ශෝකය දුරු කරගෙන ඥානසීලකින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. මේ පරිකාම වැදගත් මරණානුස්සතිය හොඳ පින්කම. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ කාරණයක් තියෙනවා. ඒ නිසා දැන් ඔබ සෑම දිනාටත් අපේ මව මිය ගියේ මිය යන ස්වභාවය උපන් නිසා නැත්නම් කවදාකවත් මැරෙන්නේ නැහැ. අපිත් ඒ වගේම සකල සත්‍යයන් මේ ස්වභාවය. ඒකෝට අපේ හදවතේ ඇති වෙන ශෝකය යටපත් වෙනවා පින්නතුනේ. ඒක ප්‍රයෝජනයක්. අනිත් කාරණේ තමයි අපි මේ තාක් කෙටියෙන් දැන් පැහැදිලි කරන්නේ මේ ලෝකේ නොමැරෙනවා කියන සංඥාවෙන් ජීවත් වීම ප්‍රතිඵලය තමයි මේ සියලු අපරාධ. දැන් ඔබතුමාලට තේරෙනවා ඇති මේ මිනිස්සු ධර්මයෙන් තොරව වාසය කිරීමේ හේතුව තමයි මේ මහා බරපතල අවුල් වියව්.
දැන් මට මේ දිනවල සමහර වෙලාවට ওই බන්ධනාගාරවල මිනි මැරුම් වලට සම්බන්ධ වෙලා ඉරේ ගියා. නායක හාමුදුරනේ පොත් කියවලා. නියුම් ගෙවලා තියෙනවා. ඒ අත්තු දැන් ඉන්න ආකාරයට ධර්මයේ නොදන්න කම නිසා සියලු අපරාධ සිදු වෙච්ච බව දීර්ඝව ඉවරයි. මේ පොත්පත් කියවලා හාමුදුරන් වහන්සේලාට වැඩි මේ බණ දන්න අය. අන්න බලන්න පින්නතුනි ධර්මයේ දැනගත්තම ඒ අයගේ මනස සකස් වෙන ආකාරය හැමෝම මේ ලෝකයේ මේ මිනිස්සු මහා අපරාධ කරන බරපතල වැරදි කරන මිනිස්සු ධර්මයක් අහු නොවිච්ච ධර්මයෙන් තොරව අසත්පුරුෂ ආශ්‍රය බොහෝ හේතුන්ගෙන් පවට නැගුණා. ධර්මයේ කන වැටිච්ච ගමන් මොදින් ඉන්න අයට වඩා ජීවිතය සාර්ථක කරගන්න මේ ධර්මයේ ස්වභාවය බලන්න. ජීවිතය අකා ස්වභාවය. ඒ නිසා මේ නොමරෙනවා කියන සංඥාව මහා බරපතල තත්ත්වයක්. ඒ නිසා තමයි මේ ලෝකයේ වෛර කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, මාන්නෙන් ඉන්නේ, අන් සතුදේ කඩා වඩා ගන්න, මිනි මරන්නේ, අපරාධ කරන්නේ, මේ බරපතල කාම අපරාධ ආදී සියල්ල කරන්නේ. ඇයි? නොමරෙනවා කියන සංඥාවෙන් වාසය කිරීමෙන් ප්‍රතිඵල. ඒ නිසා මැරෙන බව දන්නවා නම් අහවලාට මොකක් නිසාද මම ඊර්ෂ්‍යා කරන්නේ? මම සදාකාලික ජීවත් වෙනවද නෑ බොහොම ටික කාලයක්. ඇයි මම අනිත් එක්කෙනාට වෛර කරන්නේ? වෛරය සුදුසු නෑ. මමත් මැරෙනවා යක් නෑ. එහෙනම් පින්නතුනි මේ සමාජය ධර්මයට අනුව නිවැරදිව ජීවිතය අතා ස්වභාවයෙන් කල්පනා කරන්න පුරු වුණොත් අනිවාර්යයෙන්ම යහපත් තත්ත්වයක පවතිනවා. එහෙනම් සත්පුරුෂ මිනිස්සෙක් වෙනවා. තමන්ට විපත්ති කර දේවල් වලින් වළකිනවා. අනුන්ට විපත්ති කර දේවල් වලින් වළකිනවා පින්නතුනි. ඒ නිසා මරණානුස්සතිය බුදුරජාණන් වහන්සේ ඒකයි අපිට නිතර කල්පනා කරන්න ආරම්භ. ඒ වගේ මේ මැරෙනවා කියන්නේ පින්නතුනි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන ත්‍රිලක්ෂණය වටහා ගැනීමට තියෙන කාරණයක්. නිත්‍ය නොවන නිසා විනාශයට පැමිණෙන නිසා තමයි මැරෙන්නේ. ඒ වගේම මේ මරණය කියන එක දුකයි. මරණම්ති දුක්ඛං. මේක දුකයි මැරෙන ස්වභාවය තියෙන. ඒ නිසා අනාත්මය කියන්නේ තමන්ගේ කැමැත්තට අනුව පවතින්න බෑ. පවතිනවා නම් කවරෙක්වත් මේ ලෝකෙ මැරෙන්නේ නැහැ. ඒ නිසා අපි නිතර කෙසේ වෙතත් වරින් වරවත් මේ ජීවිතයේ සැබෑ තත්ත්වය බලන්න. අපේ අවිද්‍යාවේ තරම මේ මරණානුස්සතිය වඩනවා තමයි කවුරුෝ මම දැන් මැරෙන්න පුළුවන් ජීවත් වුණ ඇති මැරෙනවා නම් හොඳයි කියලා වයෝවෘද්ධ වෙච්ච කෙනෙක්වත් කිව්වම ඒකට අපි දැඩි විරුද්ධයි. ඔය වගේ මොහොතල කතා කියන්න හොඳ නැහැ කියලා ඒකත් වළක්වනවා. දැන් අපිට හැම විටම කියන්නේ ගමනක් බිමනක් යනකොට යනවා එනවා කියන නිසා කියන්නම් කියනවත් අකමැතියි. ඇයි මේ ජීවිතයේ ස්වභාවය දැනගෙන ජීවත් වෙන්න කැමති නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රමුද්ධ මනසකින් ජීවත් වෙන කෙනා තමයි ශ්‍රේෂ්ඨ. හතරවෙනි කාරණය සබ්බේහි මේ පියේහි මනාපේහි ඥානාභාවෝ විනාභාවෝ අභින්නම් පටිච්චේකප්පං ඉත්‍යාවා පුරුතේනවා ගහතේනවා පබ්බදිතේනවා. මාගේ මේ ප්‍රිය වූ මනාප වූ සියල්ලන්ගෙන්ම වෙන්නීම වෙනස් වීමේ කාන්තේ සිදු වෙන බව විතර කල්පනා කරනවා. මාගේ මේ ප්‍රිය වස්තු තියෙනවා, කුජ්ජලියෝ තියෙනවා. ඒ වගේ වෙනවා වෙනස් වෙනවා. ඕන්න දැන් මේ ඉස්කෝලේ හාමිනේ මල්ලිකා ඉස්කෝලේ හාමිනේ මේ ගුරු මාතාව අන්න මේ ක්‍රම වලින් එකකින් වෙන් වුණා. තමන් ඉතාම ප්‍රිය මනාප වූ මේ දූ දරුවන් ඥාතීන් අතහැරලා ගියා කියලා. මොන වෙනස් වෙන්නේ? අතිශයින්ම හිතයිසිය වූ දයාබර මෞතුමිය ඔබ සම්දිනම අතහැරලා ගියා. ওই ක්‍රම දෙක පින්නතුනේ ප්‍රිය මනාප වස්තුන්ගේ කුජ්ජලයන්ගෙන් අප වෙන් වෙනවා. මේක නිතර කල්පනා කරන්න. එතකොට අපේ ප්‍රිය වස්තු තියෙනවා හම්බ කරගත්ත මේ දේශියල් ප්‍රිය වස්තු කුජ්ජල දුරවන් මෞර්තිය නැහැ. මේ කල්පනා කරපුවම බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව කිසියම් දෙයක් හම්බ කරගන්න නැතුව, ඊවල දරුවල් හදන්න නැතුව, දූ දරුවෝ ඇතිදෙවි කරන්නේ නැතුව, ජීව වාසය කරන කෙනාට ඉන්න තියෙන එකද නැහැ. ඒවා නොමරණ විදියට හම්බ කරන්න ඕන. කොහොමද ගමාලික? මාර්යා කෙස්පටියෙන් අල්ලගෙන ඉන්නවා වගේ ධර්මයේ හැදිරෙනවා. ඔන්න සමතුලිතව ධර්මයයි මෙලව ජීවිතය සාර්ථක කරගන්නයි ක්‍රියාත්මක වෙන්නේ. මැරෙන අර විදියට මේ සියල්ලන්ගෙන් වෙන් වෙන බව දන්නේ කෙනා මේවා සදාකාලික කියන සංඥාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සදාකාලික සංඥාවෙන් ක්‍රියාත්මක වෙන එක්කෙනා
ඒවා නැති වෙන වාරයක් පාසා දුන්නතර දිත්තවලට වික්ෂිප්ත භාවයට සමට විමුතු භාවයට පත් වෙන ඉච්ඡා විතරක් මේ ජීවිතේ පවා නැති කරගන්න තත්ත්වයට සමහරපත් වෙනවා කාරුණික. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පංච සාධාරණ භාවයෙන් අසාරස්ස ධනස්ස. විපත්ති පහකට සාධාරණයි අපි මේ සතු සියල්ල. රජයට ගන්න පුළුවන්, පොරුන්ට ගන්න පුළුවන්, හතුරන්ට ගන්න පුළුවන්, ගින්න විනාශ කරන්න. බෞද්ධය අවුරුදු 4-5ක දුරදී මතකයි මූද කොට ගැලෙව්වා. ගැලුවත් තමන්ගේ තියෙන සියලු සේසත මහ අසේසත මහ මූදට කතා කරනවා. ඒක තමයි ජීවිතේ ස්වභාවය. ඒ නිසා බෞද්ධයන් කියන්නේ ජීවිතයයි ලෝකයේ සැබෑ තත්ත්වයයි දැනගෙන වාසය කරන ප්‍රබුද්ධ මනසක් ඇති තැනස්ත තමයි හොඳ බෞද්ධ. ඒ නිසා පින්නතුනි අෂ්ට ලෝක ධර්මයෙන් කම්පා නොවේ ඉන්නට මනස හදා ගන්න පුළුවන්. ලාභෝ අලාභෝ අයසෝ යසෝතේ නින්දා ප්‍රසංසා චතුරංග ඒතේ අනිත්‍යා මනසේ ධම්මා සත්‍යතා විපරිණාමද. ලාභය ලැබෙනකොට අපි බොහොම උදළු වෙනවා, පව්කම් කරනවා, අලාභෙදි බෙගෑපත් වෙනවා, සෝක වෙනවා. යසාය පිළිවෙල ඉන්නකොට හොඳයි, පිළිවෙල නැතිකොට එනවායි. ඒ වගේ නින්දාවට අපි බයයි, ලැජ්ජයි, කෝප වෙනවා, බොහෝ පව්කම් කරනවා, ප්‍රශංසාවට අපි කැමති, ප්‍රශංසා හොයාගෙන යනවා. සැප දුක් දෙකක් එහෙමයි. මේ ලෝක ධර්ම පෙරලෙනවා කියලා, වෙනස් වෙනවා කියලා නුවණින් තේරුම් අරගෙන ඉන්න එක්කෙනා ලාභයේදී කරදර වෙන්නේ නැහැ. ඒක සදාකාලිකව වෙන බව තේරෙනවා. අලාභයේදී බගෑපත් වෙන්නේ නැහැ, අකරණය වෙන්නේ නැහැ. හැම කරුණකදීම ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් සතු වස්තුව නවිඥානික වස්තුන් සියලු දේ යථාර්ථය දැනගෙන ජීවත් වෙන්න සානුදනවගෙන අන්තිම කාරණය කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි इति අභින්නම් පච්චවේකී කම්මං විද්‍යාවකට කියනවා ගවඩේනවා සම්පතිතේ මේ කොටින් හඳුන්වනවා නම් මේ කර්මය ගැන මම කර්මය අයිති කොට ඇත්තේ නෑ කොට පිළිසරණ කොට ඇති කෙනෙක් වෙන්නේ කියලා විතර කල්පනා කරන්න. හොඳ වූ අයහපත් කර්මයක් සිද්ධ කළොත් මට හොඳ අයහපත් ප්‍රතිඵල වාහා දෙවියන් කාරණේ තේකව විශ්වාස කරමින් ඒ ගැන නැවත නැවත කල්පනා කරන්නට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා තියෙනවා. මේ කර්මයේ සත්‍යයට කොහොමද කම්මනා වත්තේ ලෝකෝ කම්මනා වත්තේ පජා කම්ම නිබන්ධනා සත්තා රතස්සේ සානී ගාය. හරියට කරත්තේ කණයනින් කරත්තේ යම්සේද පාලනය වෙන්නේ සසර සැරිසරන සත්‍යය මේ කර්මයෙන් පාලනය වෙන බව බුදුරජාණන් වහන්සේ කියනවා. කර්මය කියන්නේ පින්පව් දෙකට ඒ නිසා උපත ලබන්නත් කර්මය හේතු වෙනවා. කුසල කර්මයෙන් අපි ඉපදිලා තියෙන සුගතියක ඒ උපන් තැන් පටන් මරණය දක්වා කාලය තුළදී අපිට ලැබෙන සැප දුක් වලට බොහෝ හේතු තියෙනවා. බොහෝ හේතු තියෙනවා. කර්මයේ පමණක් නෙවෙයි. නමුත් සියල්ලදන් බුදුරජාණන් වහන්සේ අපිට නොපෙනෙන අපහාරදීලා ක්‍රියාත්මක වෙන අදෘශ්‍යමාන හේතුව තමයි කර්මය කියලා. ඒ නිසා කාර්මික වෙන්නතුනේ අපි හැම දිනාටම අප පෙර කරපු අකුසලයන් අප්‍රමාණයි. ඒ වගේ අනිෂ්ට විපාකත් අපිට අනිවාර්යෙන් ලැබෙනවා. අප කරපු කුසල් තියෙනවා ඒ වගේ ඉෂ්ට විපාකත් ලැබෙනවා. මෙන්න මේ කාරණය නිවැරදිව කල්පනා කරන්න දුරු වෙච්ච මනසක් ඇති තැනැත්තිය වහාම පව්කම් වලින් වළකිනවා. කුසලයන්ගේ නිරත වෙනවා. සබ්බ පාපස්ස කරනන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සියලු අකුසල් නොකිරීම. කුසලස්ස උපසම්පදා සියලු කුසල් කිරීම. සචිත්ත පරියෝධපණං සිත පිරිසිදු කිරීම. ඒතං බුද්ධානුශාසනගේ බුදුරයන් වහන්සේගේ අනුශාසන. මේ පින්පව් විශ්වාස කරමින් ඒක ගැන කල්පනා කරන කෙනා අන්න අර බුද්ධානුශාසනාවට ගරු කරමින් පව්කම් වලින් වැළකීලා කුසල ධර්මයන්ගේ නිරත වෙමින් තමන්ගේ සිත පවිත්‍ර කරන වැඩපිළිවෙල වූ භාවනාදී ධර්මයන්පත් යොමු වෙලා වාසය කරනවා. ඒ නිසා අපේ ජීවිත සාර්ථක ජීවිත වන්නට, අර්ථවත් ජීවිත වන්නට, වටිනා ජීවිතයක් වෙන්නට කියන්නේ ඔන්න ඔය කරුණු පහ කල්පනා කිරීමේදී වෙනවා. තමන් නාකි වෙන බව කල්පනා කිරීමේ වැදගත්කම පැහැදිලි කළා. තමන්ගේ ශරීරයේ ලෙහෙදෙන ශරීරයක් කියලා නිතර තේරුම් අරගෙන ඉඳීමේ වැදගත්කම පැහැදිලි කරා. කෙටියෙන්
මැරෙන කෙනෙක් බව දැනගෙන ඉඳීමේ ප්‍රයෝජනය කල්පනා කළා, සාකච්ඡා කළා. ඒ වගේ තමන් පරිහරණය කර තමන් හා සම්බන්ධ වෙලා ඉන්න අවිඥානික සවිඥානික සියලු ධර්මයන්ගේ හැබැයි තත්ත්වයෙන් වලින් කල්පනා කිරීමේ වැදගත්කම අපි කියන කල්පනා කරලා පින්පව් විශ්වාස කරමින් වාසය කිරීමේ අදහස් කරගන්න. මෙන්න මේ කරුණ තුන මීට මත්දවරුද්දී අමරවක්‍රාවන්ට යෙදුනේ මේ කරුණ පහ. මාලිකාලුගේ කුලසේකර ඉස්කෝලේ නාමිනේ බොහෝ දුරට කල්පනා කරලා ධර්මානුකූලව සිතුම් පැතුම් සකස් කරගත්තා. ඒ නිසා හැම විටම ධර්මයේ යොමු සිත් ඇතුව වාසය කරලා ඒ අවසාන කාලේ පවා සිහි නුවණින් යුක්තව ඒ තමන්ගේ ජීවිතේ පුරාම සිද්ධ කරගත්තු උතුම් ශක්තිය ඇයිද පිළිපදින්න පවතින. ඒ නිසා මේ දරුවන් තමන්ගේ දයාවර මෑණියන් වහන්සේට කළ අපෝපස්ථානයෙන් ඒ සියල්ලම කල්පනා කරලා හිතේ සතුටක් ඇති කරගන්න අපෙන් කළ යුතු යුතුයකම් ටික අපි ඉෂ්ට කළා. ඒ මව ජීවත් වෙලා ඉන්න කාලේ නිවැරදිව ජීවත් වෙන්න ලබාගත් මනුස්ස ජීවිතයෙන් බොහෝ ප්‍රයෝජනවත්. දැන් අපිට කළ හැකි ක්‍රියාව තමයි මෙන්න මේ වගේ ජීවතුන් අතර තිබෙන අප වෙතින් ඒ ගුණය සිහිපත් කරලා අපිට කරපු ප්‍රත්‍යඋපකාර සිහිපත් කරලා මේ වගේ කුසල ධර්මයන් නිරත වෙලා ඇයට පුණ්‍යානුමෝදනා කිරීම තමයි. ඒ උතුම් කටයුත්ත සිදු කරන්න මේ මොහොතක් ඉතාම සුදුසු පරිදි භික්ෂුන් වහන්සේ නමක් වඩම්මගෙන ධර්ම දේශනාවක් පවත්වලා මේ සිද්ධ කරගත්ත උතුම් පුණ්‍ය ශක්තිය දැන් අපේ ඒ අවවාද වන්ත දෙවියන් මල්ලිකා අලුත්ගේ කුලසේකර මෑණියන් වහන්සේට ඥාතිවරයට මේ දීහතදී අවවාද ප්‍රාප්ත වන්නට යෙදුනේ ඒ කවුසේන මහත්මයාණන් උතුම්ගේ විදායන ස්වාමී පුත්‍රය ඇතුළු භවාන්තරගත ඥාතීන්ටත් අප සෑම දිනකටත් ජාත්‍යාදී සකල දුක්ඛයන්ගෙන් තොර පරම ශාන්ත නිවනට හේතු වේවා වාසනාව වේවා සත්‍යා. ධර්මයේ කරපු පිළිකම් ධර්මයේ කරපු පිළිකම් ධර්ම ධරයන් ඒ වගේම මේ දැහැ ගිලන් ප්‍රසාදී පෙන්වාදී පූජා කරන මහත්මිය සමුණයක් සිද්ධ කරගන්න. එමනම් දැන් තමන්ගේ සිස්සතන් තුළ ඒ දයාබර මෑණියන් වහන්සේට ඥාතිවරියට මල්ලිකාලුගේ ඒ විශ්‍රාමවත් ගුරු මාතාවට අභවතාව ගුරු මාතාවට අනුමෝදන් කිරීමට සුදුසු හොඳ පුණ්‍ය ශක්තියින් අපේ හදවත් වල දැන් ඇති කරගන්න. දැන් අපි කල යුත්තේ ඒ පින අනුමෝදන් කිරීම. දැන් සියලු දෙනාම ඒ සියලු කුසල ධර්මයන් පිටට මතු කරගෙන පිටියෙන් සතුට ඇති කරගෙන ප්‍රසාරය ඇති කරගෙන මේ උතුම් පින දැන් අපි ඇයට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් සකසට වෙනවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා කියන මෙත් සිතින් යුක්තව
මේ ගාථාව කියන පින් අනුමෝදන් කරන්න. කතං නම් හේහි මම් පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං ඥාතයෝ අනුමෝදන්තෝ පරලෝක මිතෝ ගතා අප විසින් කරන ලද්දා වූ සියලු සම්පත් ලබා දෙන්නා වූ මේ පින් මෙලොවින් පරලොවට ගියා වූ අපගේ වූ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැපකට පැමිණෙත්වා. දැන් තමන්ගේ ඉෂ්ට වියත මහ යුතුයකම ඉෂ්ට කළා කියලා සියලු දෙනාම හිතේ තනතිමත් ඇති කරගන්න. ඊළඟට මේ සිදු කරගත් උදාාර කරන ශක්තිය පින් කැමති සියලු දෙවියන් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් අපෝමනා කොට ආරක්ෂා කෙරෙත්වා කියලා සාදු කියනවා. මේ සිද්ධ කරගත් උදාාර පුණ්‍ය ශක්තිය අපිට සසර ඉන්න තාක්කල් නරකාදී පතර පායත් පත්‍යයකට මිත්‍යා දෘෂ්ටි කුලයකට නොපෙනීම පිණිස හේතු වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම පිණිස හේතු වේවා. අවසානයේ බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවීතනදී පෙරවදාල ජාත්‍යාදී සකල දුක්ඛයන්ගෙන් තොර පරම ශාන්ත නිවීතන පිණිසම හේතු වේවා. වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සිත කරගත් උදාරයෙන් බලෙන්ද බුද්ධ ධම්ම සංඝයා පූජාරත්නීය අනන්ත ගුණ අනුභවයෙන්ද පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන්ද මේ පින්වත් පිළිසෙට මෙලොව වශයෙන් ඇති සීල වපුපත් දුරු වේවා. කරන කියන රැකී ආරක්ෂා ආදී කටයුතු සාමයෙන් සිද්ධ කරන්නට වාසනාව ශක්තිය ලැබේවා. අධ්‍යාපන කටයුතු කරන මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. හැම දිනකට සතවස්කාරී කාලයක් සමගි සම්පන්නව සුවසේ වාසය කරන්න වාසනාව ශක්තිය විඛාන්ත උදාරිය. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු පංචදා. ධර්ම ශ්‍රවණ කුසලයේ හේතු වීමෙන් ප්‍රිය දෙනාමතම උතුම් නිවන් සුවයක්ම වේවා. අභිවාදන සීලස නිත්තං වද්දාපචායිනෝ තක්කාරෝ ධම්මා වද්දන්ති. ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti විනාතේ කමිච්ඡතු.